निराहार දින දේවමෙහෙය සමග සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාම අපි ඊට ගෞරවයෙන් පිළිගන්නවා. අපි අද දවස මුලින්ම දෙවියන් වහන්සේගේ අතට බාර දීලා යාඥා කරමු. දෙවියන් වහන්සේ අද අපිට මඟ පෙන්වන්න කියලා උන්වහන්සේගෙන් අපි ඉල්ලා සිටිමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ දිනය ඔබ වහන්සේගේ අතට බාර කරනවා. ලෝකයේ විවිධ රටවල් ඉඳලා අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙන සියලුම දෙනා ඔබ වහන්සේගේ අතට බාර කරනවා පියාණන් වහන්සේ. මේ निराहार දේව මෙහෙය තුල ඔබ වහන්සේ අද දවසේ අපේ කැමැත්තෙන් අපව වෙන් කර ඔබ වහන්සේට ශුද්ධ පූජාවක් ලෙස බිඳුණු සමගිකම නැවත වතාවක් ඔබ සමග ගොඩනගා ගන්නට අපිට මඟ පෙන්වන්න කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීනි. හලෙලූයා හලෙලූයා හලෙලූයා. අද දවස් මුළුමනින් ඔබ වහන්සේගේ අතට බාර කරනවා පියාණනි ජේසුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්. ආමේන්. මේ ගීතිකාවන් සමග එකතු වෙලා මුලින්ම අපි අපේ හදවත් දෙවියන් වහන්සේ වෙතට යොමු කරගමු. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. හැම කෙනෙක්ම යාඥාවෙන් යුක්තව දෙවියන් වහන්සේට සම්බන්ධ වෙමින් සිටින්න. වහන්සේගේ ආත්මයන් වහන්සේට ඔබ තුළට පැමිණෙන්නට ඉඩ ලබා දෙමින් ශුද්ධාත්මයන් වහන්සේව ලබා දෙන්න කියලා ඉල්ලමින් ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙමින් යුතු ලෙස යාඥා කරන පිණිස උන්වහන්සේට ලං වෙන්න. ඔබට ස්තුති වේවා ශුද්ධාත්මයන් මේ निराहार දිනය සාර්ථකව ඉදිරියට ගෙනියන්න. අද දවසේ මේ තුල අපේ මානසික දේ ඉවත් කරගෙන ආත්මේ වර්ධනය කරගන්න ඔබ වහන්සේ අපිට උදව් කරන්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීනි. හලෙලූයා හලෙලූයා. මේ දිනේ මුළුමනින් ඔබ වහන්සේට බාර කරනවා පියාණන් වහන්සේ. ඔබ වහන්සේගේ අතට කැප කරනවා ස්වාමීන් වහන්සේ. මේ දවසේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අපට ලබා දෙන්න. ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධ කරගන්න දෙවියන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. පුරවන් මාව ශුද්ධාත්මෙනි. පුරවන් මාව ශුද්ධාත්මෙනි. පුරවන් මාව ශුද්ධාත්මෙනි. පුරවන් ශුද්ධාත්මෙනි. දල්වන් මාව ශුද්ධාත්මෙනි. දල්වන් මාව ශුද්ධාත්මෙනි. දල්වන් මාව ශුද්ධාත්මෙනි. දල්වන් ශුද්ධාත්මෙනි. අඬ නගන මා සිතුම් සනසා ඔබේ වදනින් ලංකර ඔබ වෙතට වා මගේ දිවිය ගෙන යන්න ආත්මෙනි. ලංකර ඔබ වෙතට මුසවා මගේ දිවිය ගෙන යන්න ආත්මෙනි. පුරවන් මාව ශුද්ධාත්මෙනි. පුරවන් මාව ශුද්ධාත්මෙනි. පුරවන් මාව ශුද්ධාත්මෙනි. පුරවන් ශුද්ධාත්මෙනි. ඔබට නමස්කාර වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. සියලු ගෞරවය ඔබ වහන්සේට ලබා දෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ සැලැස්ම තුළ අද දවසේ අපව රැගෙන යන්න දෙවියන් වහන්සේ. අපේ සියලු මානසික පුරුදු සියලු මානසික ඇබ්බැහිකම් වලින් වෙන්වී ඔබ
වහන්සේගේ සැලැස්ම තුළ ශක්තිමත්ව ආත්ම ඔබ වහන්සේට බාර දී ඔබ වහන්සේගේ පැමිණීම වෙනුවෙන් වෙන් වී ඔබ වහන්සේගේ රාජ්‍යය උදෙසා කැප වී ඔබ වහන්සේ නැවත ඔබ වහන්සේ ලබා දෙන ආශිර්වාද ලබා දෙන තුරු ඔබ වහන්සේගේ මතු පැමිණෙන රාජ්‍ය අපිට ලැබෙන්න යන සියලු උරුමයන් ලැබෙන තුරු මේ පොළවේ ආශාවන් වලට වහල් නොවී සිටින්නට ඔබ වහන්සේ අපිට උදව් කරන්න දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා අපේ තුල තිබෙන හිස්කම අපේ තුල තිබෙන සියලුම දුර්වලතාවයන් අපෙන් ඉවත් කරලා සුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් අපව පුරවන්න දෙවියන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. හැම හිස්කමක් අධේ පුරවන්නමා සමිදේ අවුලා ඔබේ ගින්නෙන් උබුදා ඔබේ ආත්මෙන් ගෙන යන්න ආත්මෙනි අවුලා ඔබේ ගින්නෙන් උබුදා ඔබේ ආත්මෙන් ගෙන යන්න ආත්මෙනි ප්‍රවන් මාව සුද්ධාත්මෙනි ප්‍රවන් මාව සුද්ධාත්මෙනි පුරවන් මාව සුද්ධාත්මෙනි පුරවන් සුද්ධාත්මෙනි. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. ඔබ වහන්සේට නමස්කාර වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. නිකලතල බලහමන කල හතල හෙබෙලෙ මෙනෙ කෙලෙහි අපි ඔබ වහන්සේගේ අතට බාර වෙනවා ශුද්ධාත්මයන් වහන්සේ. අපි ඔබ වහන්සේගේ සැලැස්ම තුල රැගෙන යන්න ස්වාමීන් වහන්සේ. ලිබල බල බල මන කල හතල හෙබෙලෙ මෙලෙ කෙලෙහි විතල හල හතල ඉබල බල 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 සියලු පාපීන් වෙන් වී ඔබ වහන්සේගේ ශුද්ධ මාර්ගයේ ගමන් කරන්න අපිට උපකාර කරන දෙවියන් වහන්සේ. ලිබල මන කල හතල හෙබෙලෙ ईली खा हेले तेले हेबेले के हेले के तेले हेबेली खा हेला तला बला मा कला तेले हेमेने के ले हे तेले हला तला. हालेलुया. नमस्कार වේවා ජේසුස් වහන්සේ මේ පොළව අතහැරියාක් මෙන් අපිටද මේ සියල්ල අතහැර මතු පැමිණෙන රාජ්‍ය උදෙසා වෙන් වෙන්නට උදව් කරන්න දෙවියන් වහන්සේ. ජේසුස් වහන්සේගේ සියලු ගෝලයන් මේ පොළව අතහැර මතු පැමිණෙන රාජ්‍යයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් දෙවියන් වහන්සේට මුළුමනින් කැපවී වැඩ කළාක් මෙන් අපිටද මේ తాවකාලික දෙයින් වෙන් වී ඔබ වහන්සේගේ සදාකාලික උරුමය වෙනුවෙන් වැඩ කරන්නට ඒ බලාපොරොත්තු මත ගොඩනැගෙන්නට අපිට උදව් කරන්න ස්වාමීන් වහන්සේ. පොළවේ කිසිවකට නොසෙල්වි පොළවේ කිසිදු දෙයකට සෙලවෙන්නේ නැතුව පොළවේ කිසිදු දෙයකට දුර්වල වෙන්නේ නැතුව පොළවේ පවතින කිසිම දෙයකට කලබල වෙන්නේ නැතුව ඔබ වහන්සේගේ රාජ්‍ය උදෙසා කැපවී වෙන් වී ඒ මත ගොඩනැගෙන්නට ඔබ වහන්සේ අපිට උදව් කරන්න ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. ලිබල මන කල හතල හෙබෙලෙ මෙලෙ මෙනෙ කෙලෙ හිකෙතලේ යල හතල හබල හමල හතල හෙමෙනෙ කෙලෙ ඉලියාලි කා හෙලෙ හේතෙලෙ හෙබෙලෙ කෙලෙ හේතෙලෙ හාලේ හතෙලෙ බාලා බාලා කාලා තෙලෙ හෙබෙලෙ මෙනෙ කෙ පුරවන් මාව සුද්ධාත්මෙනි පුරවන් මාව සුද්ධාත්මෙනි පුරවන් මාව සුද්ධාත්මෙනි පුරවන් සුද්ධාත්මෙනි. හඬ නගනවා සිතුම් සනසා ඔබේ වදනින් ලංකර ඔබ වෙතට ඔසවා මගේ දිවිය ගෙන යන්න ආත්මෙනි. ලංකර ඔබ වෙතට ඔසවා මගේ දිවිය ගෙන යන්න ආත්මෙනි.
ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. නිබල බල 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 මන කරහතේ හතලහ බලහ මකලහ දෙලෙ ඉලියාලේ හාතලේ හිබේලේ බේලේ මේනේ කේලේ කේ ඉරියල හතලහ මකලහ තලහ මකලහ දෙලෙ හිබේලේ මේනේ කේලේ හිතලේ හතලහ මකලහ තලහ බලහ දෙලෙ හිබේ ඔබට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ නමස්කාර වේවා ඔබට ස්තුති වේවා ස්තුති වේවා. අද දවසේ අපි දෙවියන් වහන්සේ අපිට කතා කරන වචනේ වෙතට අපේ අවධානය යොමු කරමු. ඉන්පසුව නැවත වතාවක් අපි දෙවියන් වහන්සේට යාඥාවෙන් සම්බන්ධ වෙමු. දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ වචනයෙන් මේ සියලු දෙනාටම කතා කරන්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ අතට බාර වෙනවා. ඔබ වහන්සේ මැදහත් වී අපි හැම කෙනෙක්ටම ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අද දවසේ ලබා දෙන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්. ආමේන්. පහුගිය සතියේ අපි ඉගෙන ගත්තා දෙවියන් වහන්සේ කෙරෙහි පමණක් වන ඇදහිල්ලෙන් අපි ජීවත් විය යුතු ආකාරය පිළිබඳව. ඇදහිල්ල වෙන වෙන බොහෝ දේවල් වෙතට ගමන් කරලා තිබෙනවා. විවිධ අරමුණු වලට පොළවේ විවිධ අපේක්ෂාවන් වලට තමන්ගේ අවශ්‍යතා අනුව බොහෝ ක්‍රිස්තියානිවරුන් තමන්ගේ ඇදහිල්ල වෙනස් කරගෙන සිටිනවා. නමුත් මුල් සභාවේ තිබුණු ඇදහිල්ල අපි දැන් දකින විවිධ ඇදහිලි ක්‍රම වගේ නොවේ. ඔවුන් බලාපොරොත්තු වුණ ඔවුන් අදහපු එකම දේ තමයි අපි මේ පොළොවේදී අපිට විනාශය පැමිණ තිබෙනවා. මේ පොළොවේදී දෙවියන් වහන්සේගේ සදාකාලික ජීවනය අහිමි වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවය මේ පොළොවේදී අපිට බිඳ වැටලා තිබෙනවා. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේගේ සදාකාලික රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන් කියන එම සදාකාලික බලාපොරොත්තුව තමයි ඔවුන් අදහාගෙන සිටියේ. ඒ ඇදහිල්ලෙන් තමයි ඔවුන් ගමන් කළේ. ඒක නිසා ඔවුන් පොළවේ සියලු දේ ඔවුන් සැලකුවේ නැහැ. දෙවියන් වහන්සේගේ සියලු සේවකයන් ඒ වගේම ජේසුස් වහන්සේ පත් කළ සියලු ගෝලයන් විසින් පොළවේ දේවල් අතහැරලා දෙවියන් වහන්සේගේ රාජ්‍ය දෙස බලාගෙන වැඩ කරන්න පටන් ගත්තා. ඔවුන් පොළවෙන් කිසිවක් අපේක්ෂා කළේ නැහැ. තමන්ගේ ජීවිතවලට ප්‍රතිඵල, තමන් කරන සේවයට ප්‍රතිඵල, තමන් කළ කැපකිරීම් වලට ප්‍රතිඵල, තමන් පොළවේ පාපය අතහැරලා දෙවියන් වහන්සේගේ පනත් පවත්වද්දී ඒකට අදාළ ප්‍රතිඵල ඔවුන් පොළවේ ඉන්න තාක්ම ඔවුන්ට ලැබුණ නැහැ. ඒ වගේම ඔවුන් ඒක පොළවෙන් අපේක්ෂා කළේ නැහැ. ජේසුස් වහන්සේ කියපු විදිහට ඔවුන් මතු පැමිණෙන රාජධානියට සූදානම් වුණා. ජේසුස් වහන්සේ මොකක්ද කිව්වේ? මේ පොළවේ පාපය සම්පූර්ණ වෙමින් පවතිනවා. ඒ නිසා පසුතැවිලි වී සිත හරව ගන්න දෙවියන් වහන්සේගේ රාජ්‍ය අත ළඟට පැමිණ තිබෙනවා. දැන් ඒ රාජ්‍ය ගැන තමයි ජේසුස් වහන්සේ විවිධ උපමා කතාවලින් තමන් ගියපු සියලු ස්ථානවල උගන්වමින් උන්වහන්සේ දේශනා කළේ මෙන්න මේ රාජ්‍යයේ සුභාරංචිය මතු පැමිණෙන රාජධානිය පිළිබඳව. ඉතින් මිනිසුන්ට ඉගැන්නුවා ඒ රාජධානිය කොයි වගේද? ඒ රාජධානිය තුල තමයි දෙවියන් වහන්සේගේ සියලු ආශිර්වාද අන්තර්ගත වෙන්නේ. අපේ ජීවිතවලට අවශ්‍ය සියලු ආලෝකය සියලු දේවල් අන්තර්ගත වෙන්නේ අන්න ඒ රාජධානිය තුල. මේ පොළවේ රාජ්‍ය පාලනය කිසිසේත්ම අපේ ජීවිත සම්පූර්ණ කරවන්නේ නැහැ. මේ පොළව තුලදී අපිට කිසිසේත් සම්පූර්ණ ආශිර්වාද ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒකට හේතුව එදා ආදම් කරපු වරද නිසා මිනිසයන්ට මරණය පැමුණුණා. ඒක අද දවස දක්වාත් ඒ මරණය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දෙවියන් වහන්සේ එපා කියපු දේ කළ නිසා ආදම්ට සිද්ධ වුණා දෙවියන් වහන්සේගෙන් වෙන් වෙන්න. දෙවියන් වහන්සේත් එක්ක තිබුණු සමගිකම ආදම්ට නැති වෙලා ගියා. ඒ වගේම ආදම්ට ජීවත් වෙන්න
නිර්මාණය කළ දුන්න ඒදන් උයනෙන් ඔහුට පිටමං වෙන්න සිද්ධ වුණා. ඒ උයනට යන මාර්ගයේ වසන පිණිස කෙරුබ්වරුන් දෙන්නෙක් තබලා හැම පැත්තටම ගිනි විහිදෙන කඩුවක් තබලා ඒ ජීවන වෘක්ෂයට යන මාර්ගය ඒදන් උයනට ඇතුල් වෙන පිවිසෙන දොරටු දෙවියන් වහන්සේ විසින් වසා දමනු ලැබුවා. එදා පටන් මිනිසයන්ට එම සම්බන්ධතාවය දෙවියන් වහන්සේත් එක්ක සමගිකම බිඳ වැටෙමින් තිබුණා. දෙවියන් වහන්සේ එම සමගිකම ගොඩනගාගත හැකි ආකාරය ඊශ්‍රායල්වරුන්ට පැහැදිලි කළ දුන්නා. ඒ වගේම ජේසුස් වහන්සේ උන්වහන්සේ තුලින් එම සමගිකම ගොඩනැගෙන විදිහ අපිට උගන්වලා තිබෙනවා. දැන් අපිත් දෙවියන් වහන්සේ සමග සමගිකම ඇති කරගත්තේ නැත්නම් ඒ වගේම දෙවියන් වහන්සේගේ සැබෑ බලාපොරොත්තුව වෙත අපේ ඇදහිල්ල කබා ගත්තේ නැත්නම් අපි ගමන් කරන මාර්ගයේ අවසාන ඵලයක් නැති වෙනවා. අපි උන්වහන්සේ දෙන සදාකාලික උරුමය ලබා ගන්න නම් අපි අනිවාර්යෙන් උන්වහන්සේත් එක්ක සමගිව උන්වහන්සේ එක්ක සම්බන්ධ වෙලා සිටින්නට අවශ්‍යයි. ඒක කළ හැකිව තිබෙන්නේ අපේ ජීවිත දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප කරලා දෙවියන් වහන්සේ වෙනුවෙන් පූජා කරලා අපේ සියලු අපි අපේක්ෂා කරන දේවල් අපේ කැමැත්ත අපේ ආසාව අපි පොළවෙන් බලාපොරොත්තු වෙන සියල්ල දෙවියන් වහන්සේගේ පාමුල තබලා දෙවියන් වහන්සේගේ සැලැස්මට යටහත් වීමෙන් තමයි ඒ දේ අපේ ජීවිතවල කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් දෙවියන් වහන්සේත් එක්ක සමගිකම නිකන් ගොඩ නැගෙන්නේ නැහැ. දැන් අපි නිකන් යාඥා කළා අපේ පැරණි පාපයට සමාව දෙන්න කියපු සැනකින් ඒ සමගිකම දෙවියන් වහන්සේ අපේ පාපයට සමාව දෙයි. නමුත් අපි ගිහිල්ලා ආයෙ වතාවක් පැරණි පාපයට වැටෙන වාරයක් පාසා එම සමගිකම බිඳ වැටෙනවා. ඒක නිසා තමයි ඊශ්‍රායල්වරුන්ට දෙවියන් වහන්සේ කිව්වේ නුඹලා මේ පාපයට වැටෙන වාරයක් පාසා නුඹලා මේ විදිහට සමගිකම කරන්න අවශ්‍යයි. එහෙම සමගිකම කරලත් පසු කාලීනව ඒක පුරුද්දක් බවට පත් වෙලා නිකන් ගෙනල්ලා බැටළුව පූජා කරලා සමගි කිරීමේ පූජාව නිකන් මිනිසුන්ගේ හැරීමකින් තොරව කරගෙන යද්දී දෙවියන් වහන්සේ ඒ පූජාවන් පිළි නොගත්ත බව අපිට ඊශ්‍රායල් ජාති ඉතිහාසය ගැන බලද්දී පේනවා. ඉතින් මුල් කාලේ ඔවුන් අවංක සිතින් එම පූජාවන් අරගෙන ඇවිල්ලා ඔවුන් Tamanට තිබෙන වටින දේ පූජා කරලා ඒ කරපු පූජාවේ බරපතලකම තේරුම් අරගෙන ඔවුන් තමන් වැටෙන පාපයෙන් වෙන් වෙන්නට කටයුතු කළා. තම ආසාව අතහැරියා වගේම ඉන් පසුව ඔවුන් ඒ වැටෙන පාපයන්ගෙන් වෙන් වෙන්නට කටයුතු කළා. නමුත් ඔවුන් පසුව තමන්ට තියෙන වටිනම දේ නෙමෙයි පූජා කළේ. ඔවුන් නිකන් ලියවිලි වල ලියලා තියෙන විදිහට බැටළු පූජා පමණක් කරන්න පටන් ගත්තා. තමන්ගේ සැබෑ කැපවීම කියන එක ඔවුන්ට අමතක වුණා. ඒ නිසා ඔවුන් පුරුද්දට කරපු පූජාවන් පසු කාලීනව දෙවියන් වහන්සේ පිළි නොගත්ත බව අපට මේ බයිබලයේ අනාගත වක්තෘ පොත් දෙස බලද්දී පැහැදිලි වෙනවා. ඒ පොත්වල සඳහන් වෙනවා නුඹලාගේ පූජාවන් මම තවදුරටත් පිළිගන්නේ නැහැ. යෝවෙල් පොතේ සඳහන් වෙලා තිබෙනවා නුඹලා මේ කරන පූජාවන් නුඹලා කරන සමගි කිරීමේ පූජාවන් නුඹලාගේ සබත් මෙහෙයවල් නුඹලාගේ ශුද්ධ දින මංගල්‍යයන් ඒ වගේම නුඹලාගේ නමස්කාරයන් දැන් මට වෙහෙසක් වෙලා ඒවා නතර කරපන් කියලා යෝවෙල් අනාගත වක්තෘවරයා තුලින් ඊශ්‍රායල් ජාතියට කතා කරලා කිව්වා. නුඹලා මේ දවන පූජාවන් ඔප්පු කරන කල ඒවා නතර කරන්නට ඒ ගිනි නිවා දමන්නට යම් කෙනෙක් සිටිනවා නම් කියලා දෙවියන් වහන්සේ කල්පනා කරනවා කියලා ඒ යෝවෙල් පොතේ විස්තර කරනවා. ඒ වගේම නුඹලට කවුද අවසර දුන්නේ මගේ ශුද්ධ මලු පාගන්න මේ භූමිය වලට පැමිණෙන්නේ අවසර දුන්නේ කවුද කියලා ඒ පූජා ඔප්පු කරන මිනිස්සුන්ටම දෙවියන් වහන්සේ මේ අනාගත වක්තෘ පොත්වල කිව්වා. ඇයි ඒ පූජා ඔප්පු කරන්න ඇවිල්ලත් දෙවියන් වහන්සේ ඔවුන්ගේ පූජා ප්‍රතික්ෂේප කළේ? ඒකට හේතුව ඔවුන් පුරුද්දට පූජාවන් ඔප්පු කළා. හැබැයි ඇතුළාන්තයෙන් සැබෑ පසුතැවීමක්, සැබෑ හැරීමක් ඔවුන් තුල තිබුණේ නැහැ. ඒක දැන් අදටත් එලෙසම තමයි. දැන් ක්‍රිස්තියානි සභාව තුලත් ඒ විදිහටම තමයි. උන්වහන්සේගේ කුරුස පූජාව තුලින් ඔබට සමාව ලැබෙනවා. හැබැයි ඔබ හැමදෑම එම සමාව ගැන පමණක් කතා කරමින් ඉඳලා ඔබ පාපයෙන් වෙන් වෙන්නේ නැත්නම් ටික කාලයක් යනකොට ඔබ කරන පසුතැවීමේ යාඥාව පුරුද්දක් බවට පත් වෙලා ඒක දෙවියන් වහන්සේ විසින් පිළි නොගන්න තැනට පත් වෙනවා.
ඔබ තුල කිසි අවංකකමක් නැහැ. ඔබ හැමදෑම එකම වරද කරලා ඔබ නිකන් ඇවිල්ලා පසුතැවිලි වෙනවා. ඔබ ඒක පුරුද්දට කරන එකක් බවට පත් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? දෙවියන් වහන්සේ ඔබේ හිත අඳුරන්නේ නැද්ද? ඔබ පිටින් කතා කරලා කියන සමාවෙන්න කියන වචනෙන්ද දෙවියන් වහන්සේ ඔබ අඳුරගන්නේ? එහෙම නෙමෙයි. ඔබේ ක්‍රියාව, ඔබේ හදවත, ඔබ කොයි වගේ චරිතයක්ද, ඔබ කොයි වගේ දෙයක් කරලාද මේ ඇවිල්ලා ඉන්නේ? ඔබ කොච්චර දෙවියන් වහන්සේ එපා කියපු දේවල් කරලා තියෙනවද? දෙවියන් වහන්සේ කොච්චර මඟ පෙන්නුවත් දෙවියන් වහන්සේ කියන දේවල් වලට යටහත් නොවන විදිහ දෙවියන් වහන්සේ දකිනවා. ඉතින් මිනිස්සු ඇවිල්ලා නිකන් කුරුසේ මත ඉදිරියේ වැඳ වැටිලා කුරුස පූජාව ගැන සිහි කරමින් කුරුසය තුලින් අපිට සමාව ලැබෙනවා, අපිට දැන් අනුග්‍රහය ලැබිලා තියෙනවා, අපිට ඕන දෙයකට සමාව ලැබිලා තියෙනවා කිය ඔවුන් වංක සිත් වලින් ගිහිල්ලා තමන්ගේ සුපුරුදු පාපයන් අනුගමනය කරමින් ඒ තුලම රැඳිලා ඉන්නවා. තමන් ලෝකෙන් ආස කරන පාපයන් වලටම සිත යොමු කරගෙන ඉන්නවා. ඔවුන්ගේ පසුතැවීම ප්‍රයෝජනයක් නැති වෙනවා. හරි හැරීමක් නොමැති පසුතැවීම වචනයට පමණක් සීමා වුණ සැබෑ මිනිසෙකව වෙනස් නොකරන එකක් නම් මිනිසෙගේ ජීවිතයේ සැබෑ වෙනසක් කරන්නේ නැත්නම් ඒ තුලින් මේ මිනිසයා දෙවියන් වහන්සේ කියන මාර්ග වලට හැරිලා තම වැරදි හදාගන්න නැත්නම් ඒක ඇත්ත පසුතැවීමක් නොවේ. පසුතැවීම කියලා කියන්නේ සමා වෙන කියන එක නෙමෙයි. පසුතැවීම කියලා කියන්නේ තමන්ගේ අතින් වෙච්ච වැරදි තේරුම් අරගෙන ඒවා තවදුරටත් වෙන්න ඉඩ නොදී ඒ වැරදි නිසා ඇති වුණු අයහපත් බලපෑම් තේරුම් අරගෙන තවදුරටත් ඒවා සිදු නොවන පිණිස දෙවියන් වහන්සේගේ අතට බාර වෙලා දෙවියන් වහන්සේ කියන මාර්ග වලට හැරෙන්න සිත යොමු කර ගැනීම තමයි සැබෑ පසුතැවීමකදී සිදු වෙන්න අවශ්‍ය. හැබැයි ඒක වචනයට පමණක් සීමා වෙච්ච පසුතැවීමේ ගීතයකට පමණක් සමා වෙන්න කියන වචනයට පමණක් සීමා වෙලා තිබෙන විදිහ අපිට අද ක්‍රිස්තියානි සභාව දිහා බලද්දි පේනවා. දැන් ඒක අතීතයේ ඊශ්‍රායල් වරුන්ටත් සිදු වුණා. ඔවුන් බැටළු පූජාව පුරුද්දට අරන් ආවා. හැබැයි ඔවුන්ගේ ජීවිතවල අවසානයේ කිසිම වෙනසක් තිබුණේ නැහැ. එවැනි පූජාවන්, එවැනි පසුතැවීම් දෙවියන් වහන්සේ විසින් පිළි නොගන්නා බව ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. සැබෑ සමගිකමක් සඳහා අපි දෙවියන් වහන්සේ ඉදිරියේ සැබෑවට පශ්චාත්තාප වෙන්න අවශ්‍යයි. සැබෑ පසුතැවීමකදී අපේ ජීවිතේ හැරීමක් තිබෙන්න අවශ්‍යයි. සැබෑ පසුතැවීමකදී අපේ පැරණි පාපය අතහැරලා වැරදුණු තැන තේරුම් අරගෙන ඒ වැරද්ද නැවත නොවන විදිහට දෙවියන් වහන්සේගේ අතට බාර වෙලා දෙවියන් වහන්සේ කියන විදිහට එතන ඉඳන් හරි ගමන් කරන්න සිත යොමු කර ගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. අපි එදත් වරද්දගෙන අද සමාවිල්ලලා ඊට පස්සෙත් ඒ වැරදි මාර්ගයේම යන්න නම් අපේ හිත පොළඹව ගන්නේ. එයින් මිදෙන්න අපි මාර්ගය සොයන්නේ නැත්නම් ඒ වැටෙන පාපයෙන් වෙන් වෙන්න අපි කටයුතු කරන්නේ නැත්නම් එහෙමනම් ඒතන ඇත්ත හැරීමක් වෙලා නැහැ. ඇත්ත පසුතැවීමක් වෙලා නැහැ. ඉතින් එවැනි වචනයට සීමා වුණ පසුතැවීමකින් දෙවියන් වහන්සේට වැඩකුත් නැහැ. ඔබේ ජීවිතේ හරි හැරීමක් වෙනස් වීමක් ඒකෙන් සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ නිසා දැන් සමගි වෙන්න අවශ්‍ය හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න අවශ්‍යයි. සමගිකම තුලට පැමිණෙන්න කැමති හැම කෙනෙක්ම දෙවියන් වහන්සේත් එක්ක සමගිකමට ඇතුල් වෙන්න කැමැත්තෙන් ඉන්න ඒක අවශ්‍යයි කියලා හිතන හැම කෙනෙක්ම නිකන් අර කපටි මිනිස්සු නිකන් බොරුවට සමා වෙන්න කියන විදිහට කියලා හරියන්නේ නැහැ. ඔබ සමා වෙන්න කියලා කිව්වනම් ඒ ඔබට මොනවා හරි අතීතයේ වෙච්ච වැරදීම් තේරුම් ගියපු නිසානේ. ඒකේ අයහපත් ඵල ඔබ දැක්ක නිසානේ. එහෙමනම් දැන් ඔබ ඒ වැරද්ද නිවැරදි කරගන්න ඔබේ සිත යොමු කරගන්න අවශ්‍යයි. ඒ විදිහට ඔබේ පැරණි පාපය අතහැරලා අලුත් ජීවිතයකට අලුත් ධර්මිෂ්ඨ මාර්ගයට පිවිසීම තමයි සැබෑ හැරීමක පසුතැවීමක සිදු වෙන්නේ. ඒක නිසා සමගිකමක් දෙවියන් වහන්සේත් එක්ක ගොඩ නැගෙන්නේ අන්න ඒ වගේ අත්හැරීමක් සහිතව අපව පිනවන පාපය අතහැරලා ඔබ මෙච්චර කල් ඔබට සතුට ගෙන දුන්න පාපය ඇබ්බැහිකම ඔබ මෙච්චර කාලයක් ඔබේ සැනසීම කියලා හිතාගෙන හිටපු දෙවියන් වහන්සේට විරුද්ධ ක්‍රියාව අතහැරලා ඒ ඔබේ ආසාව ඔබේ බලාපොරොත්තුව ඔබේ මානසික සතුට මාංශයේ පිනවීම අතහැරලා දෙවියන් වහන්සේ කියන ධර්මිෂ්ඨ මාර්ගයට මුළුමනින් හැරීම තුල තමයි එම සැබෑ හැරීම සහ සැබෑ සමගිකම දෙවියන් වහන්සේත් එක්ක ගොඩ නැගෙන්නේ. ඉතින් ඒ තුලට ඔබ දැන් පැමිණෙන්න අවශ්‍යයි. දැන් පසුගිය සතියේ අපි දෙවියන් වහන්සේත් එක්ක සමගි කිරීමේ දිනය පසු කරගෙන පැමිණියා.
බොහෝ ස්ථානවල එම දිනය සමරනු ලැබුවා. හැබැයි ඒක දෙවියන් වහන්සේ එක්ක සැබෑ පසුතැවීමකින් සැබෑ සමගිකමක් ගොඩ නැගුණ නැත්නම් ඒ නිකං කරන සමගි කිරීමේ පූජාවන් ඒ එක උත්සව මංගල්‍ය ഘോഷාවලින් දෙවියන් වහන්සේට ප්‍රයෝජනයක් නැහැ. සැබෑ හැරීමක් මනුෂ්‍යයන් තුල නැත්තම්. ඒ නිසා දැන් ඔබ කළ යුත්තේ කුමක්ද? දෙවියන් වහන්සේ දී ඇති එකම බලාපොරොත්තුව කෙරෙහි ඇදහිල්ල තබාගෙන දැන් ඔබ ඔබේ අනෙකුත් දේවල් දෙවියන් වහන්සේ ඉදිරියේ පූජා කරලා ඔබේ පාපයට වැටෙන්න තිබෙන සිතුවිලි පෙළඹීම් ඔබ මෙච්චර කාලයක් ආසාවෙන් හිටපු දේ දෙවියන් වහන්සේගේ පාමුල පූජා කරලා ඒ විදිහට තමයි දෙවියන් වහන්සේත් එක්ක සැබෑ සමගිකම ඔබට ගොඩනගා ගැනීමේ හැකියාව තිබෙන්නේ. ඒ තුලට අපි පැමිණෙන්න අවශ්‍යයි. ඒ තුලදී දෙවියන් වහන්සේ එතනින් එහාට ඔබව අලුත් ජීවිතයක් දීලා ඔබව රැගෙන යන විදිහ දෙවියන් වහන්සේ ඊළඟට බලාගනී. අපිට පැවරෙන වගකීම තමයි අපේ පැරණි දේ අතහැරලා පැරණි පුරුදු පාපය අපේ පැරණි ඇබ්බැහිකම පැරණි ආශාව දෙවියන් වහන්සේගේ පාමුල අතහරින්න අවශ්‍යයි. සමහර විට ඔබ පාපයට වැටෙන්නේ යම් කිසි හේතු සාධක නිසා වෙන්න පුළුවන්. හැබැයි ඒ මොන හේතුව තිබුණත් ඔබ දෙවියන් වහන්සේට විරුද්ධ දෙයක් කරමින් ඉන්නවා නම් එතනින් එහාට ඔබ තුල ඒ සමගිකම ගොඩ නැගෙන්නේ නැහැ. ඔබ කොච්චර ඔබට අසාධාරණයක් වුණ නිසා ඔබ පාපයට වැටෙනවා කියලා කිව්වත් ඔබ අපේක්ෂා කරපු දේවල් මෙච්චර කාලයක් නොලැබුණ නිසා ඒක කොහොම හරි ලබා ගන්න ඔබ යම් වැරදි පාපයකට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා කිව්වත් ඒ කතාවෙන් ඔබගේ සමගිකම දෙවියන් වහන්සේත් එක්ක ගොඩ නැගෙන්නේ නැහැ. හැබැයි දැන් ඔබට කොච්චර අසාධාරණයක් වෙලා තිබුණත් ඔබ කොච්චර ආස කරන දේවල් ඔබට නොලැබුණ නිසා ඔබ වැරදි මාර්ග වලට යොමු වෙලා ඒක කොහෙන් හරි පිරිමහ ගන්න පුරුදු වෙලා සිටියත් දැන් ඒ ඔබට සිදුවුණු අසාධාරණ ඔබට වෙච්ච අනිත් මිනිස්යන්ගෙන් වෙච්ච බලපෑම් ඔබට නොලැබුණු දේවල් ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේ බලාගනී. දැන් දෙවියන් වහන්සේ ඒකට ඔබට අවශ්‍ය ප්‍රතිඵල ලබා දෙයි. ඒක දෙවියන් වහන්සේ අපිට පොරොන්දු වෙලා තිබෙන ප්‍රකාරයට උන්වහන්සේ කිව්වනේ අපිට මේ පොළවෙන් පීඩා තිබෙනවා. මේ පොළවේ කොච්චර යහපත කරන්න ගියත් අපිට බොහෝ දුෂ්කරතාවයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් මතු පැමිණෙන රාජධානිය තුල දුක, වේදනාව, කඳුල ඒ සියලු දේ දෙවියන් වහන්සේ පහ කරලා ඒ තුල අපිට නැති වුණු අහිමි වී ගියපු සියලු මහිමය, ගෞරවය, සියලු බලය, සියලුම ආශිර්වාද, සියලු ප්‍රීතිය, සතුට, සැනසීම ඒ මතු පැමිණෙන රාජ්‍යය තුල පරිපූර්ණ වශයෙන් තිබෙනවා කියලා දෙවියන් වහන්සේ පොරොන්දු වුණා. ඉතින් මේ පොළවේ ජීවත් වෙන තුරුත් දෙවියන් වහන්සේ ඔබට අවශ්‍ය දේ සපයමින් දෙවියන් වහන්සේ ඔබව ගෙනියනවා. හැබැයි පරිපූර්ණත්වය මේ පොළවේදී ඔබට අත් වෙන්නේ නැහැ. මේ පොළවේ ඔබ කුමන දේ ලබා ගත්තත් මනුෂ්‍යයන්ගේ වැරදි ක්‍රියාවන් නිසා ඒ වගේම ඔබේම වැරදි ක්‍රියාවන් නිසා ඒ දේවල් නැවත නැවතත් නැති වෙලා ඔබ නැවත නැවතත් වැරදි මාර්ග වලට යොමු වෙන ඔබේ හිත ගමන් කරනවා. ඒ වගේම නැවත නැවතත් ඔබට තිබෙන දේ අහිමි වෙමින් ඔබ ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙන සැනසීම මේ පොළවෙන් ඔබ අපේක්ෂා කරන කොහොම හරි ඔබ මේ ඉන්න ජීවිත කාලය තුලම පොළවේදීම ඔබට අවශ්‍ය දේ කොහොම හරි ගොඩනගා ගන්න ආස වෙලා ඒක කොච්චර කරන්න ගියත් එය ස්වල්ප කලකින් නැති වෙලා යනවා. ඒ නිසා අපි කළ යුතු වෙන්නේ දෙවියන් වහන්සේගේ සදාකාලික රාජ්‍ය මත ගොඩ නැගෙන එක. ඒක තමයි මුල් ගෝලයන් සිදු කළේ. ඒක තමයි ජේසුස් වහන්සේ සිදු කළේ. සියලු අනාගත වක්තෘවරුන් අන්නේ මාර්ගයේ තමයි ගමන් කළේ. ඔවුන්ට පොළවෙන් අත්වෙච්ච දෙයක් නැහැ. ඔවුන් පොළවෙන් අපේක්ෂා කරපු දෙයක් නැහැ. ඔවුන් පොළවේ තමන්ටම කියලා ගොඩනගාගත්ත දෙයක් නැහැ. ඔවුන් කළේ ඒ සියලු දේ අතහැරලා දෙවියන් වහන්සේගේ මතු පැමිණෙන රාජ්‍ය උදෙසා තම ජීවිත සූදානම් කරගෙන එම රාජ්‍යයට ඇතුල් විය හැකි විදිහට දෙවියන් වහන්සේ ඉදිරියේ ශුද්ධ පූජාවක් වෙලා බිඳිලා තිබුණු සමගිකම ඇති කරගන්න තමයි ඔවුන් සියලුම දේවල් සිදු කළේ. ඔවුන්ගේ පූජාවන් පසුතැවිලි වීම, ඔවුන් දෙවියන් වහන්සේ
ඉදිරියේ නැවත හැරිලා ආවේ ඒ බිඳුණු සමගිකම නැවත ලබාගෙන මතු පැමිණෙන රාජ්‍යයේ ජේසුස් වහන්සේ සමග එකට ඉඳගන්න අරමුණෙන් තමයි ඒ සියලු ගෝලයන් දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්න පටන් ගත්තේ. නමුත් පසු කාලීනව ඒ ටික විවිධ අදහස් සභාවට එකතු වෙලා ඔවුන් පොළවෙන් ආශිර්වාද ලබන්න පටන් ගනිද්දී ඒ පොළවේ ආශිර්වාද වලට ඔවුන් ඇලෙන්න පටන් ගත්තා. ඔවුන් ඒවා පරිහරණය කරලා දෙවියන් වහන්සේගේ සැලැස්ම ඊළඟට කරනවා වෙනුවට ඔවුන් ඒවට ආස වෙලා ඒව තව ලබා ගන්න ගොඩනගා ගන්න ආස වෙලා ඒ පසුපසම ගමන් කරමින් ඔවුන් ඊළඟට පොළවේ තිබෙන ආශිර්වාද වලට කෑදර වෙන්න පටන් ගත්තා. ඒ නිසා ඔවුන් ඉගැන්වීම් වෙනස් කරන්න පටන් ගත්තා. ජේසුස් වහන්සේ කියපු ඉගැන්වීම වෙනුවට මේ පොළවේදී අපි කලබල වෙන්නේ නැතුව හදිස්සි වෙන්නේ නැතුව කන්නේ මොනවද බොන්නේ මොනවද අඳින්නේ මොනවද ඒව ගැන කලබල වෙන්නේ ඉන්නේ නැතුව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සූදානම් වෙන්න කියපු ජේසුස් වහන්සේගේ සැබෑ ඉගැන්වීම ටිකෙන් ටික සභාවෙන් ඉවත් වෙලා ඔවුන් විවිධ තමන්ට කැමති ධර්මයන් මිනිස්යන්ගේ සැබෑ හැරීමට අවංක හැරීමට බාධා කරන වැරදි ඉගැන්වීම් සභාව තුළට කැඳවන්න පටන් ගත්තා. ඉතින් එක එක අය එච්චර කාලයක් තිබුණු සැබෑ කැපවීම දෙවියන් වහන්සේගේ මතු පැමිණෙන රාජ්‍ය මත ගොඩනගාගෙන තිබුණු ඒ විශාල ඇදහිල්ල තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ඔවුන්ට ඒක කරන්න පුළුවන් වුණේ ඔවුන් මතු පැමිණෙන රාජ්‍යයේ මහිමය තේරුම්ගෙන සිටියා. මේ පොළවේ දේවල් නැති වෙයි, පොළවේ ජීවිතේ නැති වෙයි, පොළවේ අපි අපේක්ෂා කරන ආස කරන දේ නොලැබිලෙයි. නමුත් ඊළඟ රාජධානියේ දෙවියන් වහන්සේ සියල්ල සූදානම් කරලා තිබෙනවා කියන ඒ නොසැලෙන ඇදහිල්ල ටිකෙන් ටිකෙන් බිඳ වැටිලා මිනිස්සු තමන්ට පොළවෙන් ආශිර්වාද ලැබෙන්න පටන් ගත්ත බැවින් ඒ වෙතට හිත යොමු කරගෙන ඉගැන්වීම වෙනස් කරන්න පටන් ගත්තා. ඔවුන් කිව්වා අපිට මේ පොළවේදී දෙවියන් වහන්සේ ආශිර්වාද කරන පොළවේ අපිව සාර්ථක සඵලත්වයට ගේනවා කියන එක පමණක් මූලික කරගෙන ඉගැන්වීම් ගොඩනගන්න පටන් ගත්තා. අර මූලික හරය අමතක වුණා. මතු පැමිණෙන රාජ්‍ය දෙසට අවධානය දීලා පොළව අතහැරලා ජේසුස් වහන්සේ වෙනුවෙන් පවිත්‍ර වෙලා පාපයෙන් වෙන් වෙලා මතු පැමිණීමට සූදානම් වෙන්න ඕන කියන ඒ විශාල අපේක්ෂාව ඒ බලාපොරොත්තුව සැබෑ ඇදහිල්ල මිනිස්යන්ගෙන් පහ වෙලා ගිහිල්ලා ඒ වෙනුවට තම ජීවිත සැපවත් කර ගැනීමට අදාළ වෙන තමන්ගේ බලාපොරොත්තුව මේ පොළවේදීම තමන් කැමති දේ තුල රැඳී ඉන්න අවශ්‍ය කරන ඉගැන්වීම් පමණක් සභාව තුල ගොඩනැගෙන්න පටන් ගත්තා. ඉතින් පසු කාලීනව තවත් එම ඉගැන්වීම් දරුණු විදිහට වැරදි මාර්ගවලට යොමු වෙලා අන්තිමට දෙවියන් වහන්සේ අපිට කොහොමත් මේ පොළවේදී ආශිර්වාද කරන්න අවශ්‍යයි කියලා අන්තිමට දෙවියන් වහන්සේට පොළවේ ආශිර්වාද ලබා දෙන්න කියලා අනකරන තත්වෙටම සභාවපත් වුණා. දැන් සභාවේ මිනිස්සු පාස්ටර්ස්ලා ඒ කියන දේ දැන් දෙවියන් වහන්සේ කරන්න ඕනේ. ඒ තැනට සභාවපත් වෙලා තිබෙනවා. ඒ ඉගැන්වීම් ටිකෙන් ටික වෙනස් වෙවි ඇවිල්ලා අද සම්පූර්ණයෙන් ජේසුස් වහන්සේ උගන්වපු පොළව අතහැර පොළවේ පීඩාවන් තේරුම් අරගෙන මතු පැමිණෙන රාජ්‍යයට සූදානම් විය යුතුයි කියන සැබෑ ඉගැන්වීම සැබෑ ඇදහිල්ල අද පහතටම වැටලා තියෙනවා. ඒ වෙනුවට විවිධ අදහස් ක්‍රිස්තියානි සභාව තුළට ඇවිල්ලා තියෙනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? සැබෑ කැපවීමක් කිසි තැනක සිද්ධ වෙන්නේ නැහැ. සැබෑ පූජාවීමක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සැබෑවට යටහත් වීම සහ ඒ උදෙසා පොළව අතහැරලා දෙවියන් වහන්සේ වෙනුවෙන් ඇත්තටම බලාගෙන ඉන්න පිරිසක් සභාව තුල ගොඩනැගෙන එක නතර වෙලා තිබෙනවා. හැබැයි ඒ කරන පොළවෙන් අපිට ආසදේ ලබා ගන්න යන ඒ කරන්න යන ක්‍රමවලින් කිසි කලෙකත් සැබෑ සමගිකම ගොඩ නැගෙන්නේ නැහැ. දැන් ඔබ මේ කාරණා තේරුම් ගනිද්දී ඒ විදිහට පොළවේ මොනවා හරි ලැබෙයි, පොළවේ සඵල කරයි, පොළවේ අපිට දිදී ඉඳී දැන් මේක දිහාම බලාගෙන අපි ආස කරන දේනේ අපි ගන්න හදන්නේ. අපි අපේක්ෂා කරන දේ. දැන් ඔබ විවිධ ඉගැන්වීම් පසුපස යන්නේ, ඔබ තර්ක කරන්නේ, දෙවියන් වහන්සේ පොළවේදිත් ආශිර්වාද කරනවා කිය එක අය තර්ක ගොඩනගන්නේ. ඒ ඇවිල්ලා ඔවුන් මේක අතහරින්න තියෙන අකමැත්ත නිසා. ඔවුන් පොළවේ තියෙන තමන් බලාපොරොත්තු වෙන සැප ජීවිතයට තමයි ඔවුන් ආස වෙන්නේ. තමන්
අපේක්ෂා කරන දේවල් වලට තමයි ඔවුන් Tamanට හොඳයි කියලා හිතන දෙයට තමයි ඔවුන් ආස වෙලා ඉන්නේ. හැබැයි ජේසුස් වහන්සේ කිව්වේ තම කැමැත්ත අතහැරලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සූදානම් වෙන්න. ඒක තමයි උන්වහන්සේ විවිධ උපමා කතා වලින්, කන්‍යාවන් දස දෙනාගේ උපමා කතාවෙන්, ඒ වගේම නිවස බලා ගන්න දීලා විදේශ රටකට ගියපු ස්වාමියාගේ උපමා කතාවෙන්, ටැලන්ත දීලා පිට වෙලා ගියපු ස්වාමියාගේ උපමා කතාවෙන් මේ සියලු දේවල් වලින් මේ නිදානය සහ මුතු ඇටේ උපමා කතා වලින් ඒ වගේම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන උගන්වපු සියලුම උපමා කතා වලින් උන්වහන්සේ කියලා දුන්නේ මොකක්ද? මේ පොළවෙන් ඔබට ප්‍රතිඵලයක් සහනයක් ලැබෙන්නේ නැහැ. මේකේ සදාකාලික ආශිර්වාදයක් මේකෙන් ලැබෙන්නේ නැහැ. මේකේ ඉන්නකන් ජීවත් වෙන්න අවශ්‍ය දෙයි. නමුත් ඔබ දෙවියන් වහන්සේ උදෙසා පූජා වෙන්න අවශ්‍යයි කියන එක තමයි ජේසුස් වහන්සේ තම චරිතයෙන් පෙන්වුවේ. ගෝලයන්ට එම මාර්ගයේ තමයි ඔවුන්ව පුහුණු කළේ. එම මාර්ගයේ තමයි ගෝලයන් ගමන් කළේ. ඒ වගේම උන්වහන්සේ ඉගැන්වුවේ අන්න ඒ දේ. දැන් අපි ඒ පූජාව තුළට පැමුණුනේ නැත්තම් සැබෑ සමගිකම දෙවියන් වහන්සේත් එක්ක ගොඩ නැගෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ කාලේ අපි මෙච්චර දවසක් දෙවියන් වහන්සේගේ පනත් සුද්ධ මාර්ගය ඉගෙන ගත්තා. පාපයේ තිබෙන බරපතලකම ඉගෙන ගත්තා. පාපේ නිසා අපේ ජීවිතයට ඇතිවෙන අයුතු විපාක, ඊළඟ පරම්පරාවන් වලට ඇතිවෙන අයුතු විපාක ගැන ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේ කෙරෙහි පමණක් ඇදහිල්ල ගැන ඉගෙන ගත්තා. උන්වහන්සේගේ මතු පැමිණෙන රාජ්‍යය ගැන අපි ඉගෙන ගත්තා. ඉතින් මේ සියල්ල ඉගෙන ගත්තම දැන් අපි තවදුරටත් අපේ ආසාව පසුපස අපේ මානසික දේ පිනවමින් මානසික දේ පසුපස පමණක් ගමන් කරනවා නම් ඉගෙනගත්ත කිසි දෙයකින් පළක් නැති වෙනවා. අපි වචනය අහලා ප්‍රයෝජනයක් නැහැ. ඒක ක්‍රියාත්මක කරමින් උන්වහන්සේට සැබෑ පූජාවක් බවට පත් වෙන්න අවශ්‍යයි. සැබෑ සමගිකම ලැබෙන්නේ අන්න ඒ විට. ඒක නිසා දැන් ඔබ වැටෙමින් සිටින පාපය, ඔබ වැටෙමින් සිටින දුර්වලතාවය ඔබ ගොඩාක් ආස වෙලා ඔබ හිතන් ඉන්න ඔබට සැනසීම සමාදානය ලැබෙනවා කියලා ඔබ හිතන් ඉන්න දේ අතහැරලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන් උන්වහන්සේ ඒක සපයන තුරු ඉවසීමෙන් බලා සිටින සැබෑ ඇදහිල්ලට ඔබ පැමිණෙන්න අවශ්‍යයි. ඉතින් ඔබ ගොඩක් ආස කරපු දේවල් වෙන්න පුළුවන්. ඔබ මෙච්චර කාලයක් ඇබ්බැහි වෙලා හිටපු ඔබේ ජීවිතයට සතුටක් ගෙනත් දීපු දේවල් වෙන්න පුළුවන්. දැන් ඒ දේ දෙවියන් වහන්සේ ඉදිරියේ පූජා කරලා ඒ සතුට දෙවියන් වහන්සේ ඔබට ලබා දෙන විදිහට, දෙවියන් වහන්සේ දෙන විදිහට මතු පැමිණෙන රාජ්‍යයේදී ඒක ලබා ගන්න පිණිස දැන් ජේසුස් වහන්සේගේ මතු පැමිණීමට සූදානම් වන්නන් බවට පත් වෙන්න අවශ්‍යයි. නිකන් අපි ප්‍රශ්න කර කර ඉඳලා වැඩක් නැහැ. එතකොට දෙවියන් වහන්සේ පොළොවේදීත් දෙන්නේ නැද්ද? ඒක නෙමෙයි ජේසුස් වහන්සේ කිව්වේ. මම නැවත වතාවක් පැමිණෙනවා. ඒකට සූදානම් වෙන්න. ඒක පොළොවේදී ඔබට අවශ්‍යතාවය දෙනවද නැද්ද කියන එක දෙවියන් වහන්සේ බලාගන්නේ. දැන් ඒකට තර්ක කර කර ඒකට ඉගැන්වීම් හද ඉන්න එක නෙමෙයි අපි කරන්න ඕන. ජේසුස් වහන්සේ කියපු වැඩේ කරන්න අවශ්‍යයි. මතු පැමිණීමට විනිශ්චයට සූදානම් වෙන්න අවශ්‍යයි. පාපයෙන් වෙන් වෙලා සැබෑ සමගිකම ඇති කරගන්න අවශ්‍යයි. මිනිස්සු නිකම් බොරුවට එක එක තර්කවල එල්බගෙන ඉඳගෙන කොහොම හරි තමන් දරන මතය හරි කියලා පෙන්වන්න ගියාට වැඩක් නැහැ. ජේසුස් වහන්සේ කියපු දේ ඔවුන් තුලින් සිදු වෙලා නැත්තම් ඔවුන් කරන්න අවශ්‍ය එම පැමිණීමට සූදානම් වෙන එක. ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මේ පොළවෙන් පීඩා තිබෙනවා. දැන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය පසුතැවිලි වෙලා හැරිලා එම රාජ්‍යයට පිවිසෙන්නට අවශ්‍ය දේ ඔබ තුල ගොඩනගා ගන්න. ඒ වෙනුවෙන් වෙන් වෙන්න. ඒ වෙනුවෙන් ලෝකයෙන් වෙන් වෙන්න. ඒ වෙනුවෙන් අනිත් මිනිස්යන්ගෙන් වෙන් වෙන්න. ඒ වෙනුවෙන් තමන් ආස කරන පාපයන් වලින් වෙන් වෙලා ධර්මිෂ්ඨකමට ඵල උපදවාගෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න ඒ සුදුසුකම ලබා ගන්න දැන්. ඒ සුදුසුකම ඉබේ ලැබෙයි. ඔක්කොම දෙවියන් වහන්සේ කරයි කියලා ඔබ පාපයට වැටෙමින් ඔබ දෙවියන් වහන්සේ කියපු කිසි දෙයක් කරන්නේ නැතුව කපටි සිතකින් වැඩ කරන්න ගියොත් ඔබට දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලැබෙන්නේ නැහැ. ජේසුස් වහන්සේගේ නම කී ඉන්න අය ගොඩක් ඉන්නවා. හැබැයි ඒ අතරින් ස්වල්ප දෙනෙක් තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නේ. ඒකට හේතුව අවංකව පසුතැවිලි වෙලා හැරිලා තම පාපය අතහැරලා තමන්ගේ වැරද්ද හදාගන්න හිත යොමු කරගෙන මීළඟ රාජ්‍යයට ඇතුල් වෙන්න සූදානම් වෙලා ඉන්න කෙනා තමයි එම රාජ්‍යයට ඇතුල් කරගන්නේ. ඒක නිසා දැන් අපි අන්න ඒ தത്വයට පත් වෙන්න අවශ්‍යයි. දැන් ඔබ ආස කරන දේ දෙවියන් වහන්සේ ඉදිරියේ පූජා කරන්න අවශ්‍යයි. ඔබ මෙච්චර කාලයක් ඔබ ආස කරමින් ඔබව
පාපයට යොමු කරපු දේ ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ පූජාවක් බවට පත් කරන්න අවශ්‍යයි. ඔබේ කැමැත්ත, ඔබේ අපේක්ෂාව, ඔබ මේ පොළවෙන් ලබා ගන්න වෙරදරපු දේවල් දැන් ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ පූජාවක් බවට පත් කළා. මම මෙතෙන් පටන් ඔබ වහන්සේගේ සැලැස්ම අනුව පැමිණෙනවා. ඔබ වහන්සේ දින දෙයින් පමණක් යැපෙනවා. ඔබ වහන්සේ කියන ධර්මිෂ්ඨ මාර්ගයේ ගමන් කරන් මගේ සිත යොමු කරගන්නවා. මට සතුට ලබා ගැනීමේ අරමුණෙන් මං කරපු පාප ක්‍රියාවන් ඔබ වහන්සේ නොදුන්න නමුත් මම විසින් ගොඩනගා ගන්න ගියපු සැනසීම සතුට මම ඔබ වහන්සේ ඉදිරියේ පූජා කරලා ඔබ වහන්සේ කියන ධර්මිෂ්ඨකම තුලට පැමිණෙනවා කියන සැබෑ හැරීම, සැබෑ පසුතැවිලි වීම, සැබෑ අතහැරීම තුලින් තමයි දෙවියන් වහන්සේත් එක්ක නියම සමගිකම ගොඩනැගෙන්නේ. දැන් ඔබ අන්න ඒ සමගිකමට පැමිණෙන්න අවශ්‍යයි. දැන් ඔබ එක එක්කෙනා වැටිලා ඉන්නේ එක එක්කෙනා දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා ඉන්නේ එක එක දේවල් නිසා. දැන් ඔබ දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා ඉන්න කොතනින්ද කියන එක ඔබට තේරෙනවා. දැන් අන්න ඒ ඔබ පාපයට යොමු කරවන දේ, ඔබ ඇබ්බැහි වෙලා ඉන්න පුරුද්ද කඩාගෙන ඒක දෙවියන් වහන්සේට බාර දීලා දැන් දෙවියන් වහන්සේ කියන විදිහට ධර්මිෂ්ඨකමට ඵල උපදවන தത്വෙට ඔබපත් වෙන්න අවශ්‍යයි. ඒ තුලින් සමගිකම ඔබට දෙවියන් වහන්සේත් එක්ක ගොඩ නැගෙනවා. දැන් ඒ වෙනුවෙන් අපේ සිත අපි යොමු කරගන්න අවශ්‍යයි. අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ ජීවිත පූජාවක් විදියට උන්වහන්සේගේ අතට බාර දීලා අපි ආස කරන විවිධ පාපයන් අපි සැනසීම කියලා හිතාගෙන ඉන්න මෙච්චර කාලයක් අපේ ජීවිතයට සතුට ගෙනාවා කියලා හිතාගෙන හිටිය දෙවියන් වහන්සේ අකමැති දේවල් මුලින්ම අපි දෙවියන් වහන්සේගේ පාමුල අත්හැර පූජාවක් බවට අපි පත් වෙන්න අවශ්‍යයි. අපි අපේ ජීවිත දෙවියන් වහන්සේ වෙතට යොමු කරගමු මේ වෙලාවේ. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමිනී. අපි අපේ ජීවිත ඔබ වහන්සේගේ පාමුල තබනවා පියාණන් වහන්සේ. ඔබ වහන්සේගේ රාජ්‍යයේ දෙසට අපේ අවධානය යොමු කරලා ඔබ වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන තත්වයට වෙනස් වෙන පිණිස අපි ඔබ වහන්සේගේ අතට බාර වෙනවා දෙවියන් වහන්සේ. මෙච්චර කාලයක් මේ පොළවේ විවිධ දේවල් වලින් සැනසීම, සතුට, ප්‍රීතිය සොයමින් අපි සියලු දෙනා ගමන් කරලා තිබෙනවා. නමුත් මෙතෙන් පටන් ඔබ වහන්සේ මත පමණක් ගොඩනැගිලා ඔබ වහන්සේ දෙන මතු පැමිණෙන රාජ්‍ය අපේ එකම අපේක්ෂාව කරගෙන ඒ වෙනුවෙන් වෙන් වෙලා සිටින්නට ඔබ වහන්සේ අපට උදව් කරන්න ස්වාමීන් වහන්සේ. එදා මුල් ගෝලයන් ඔබගේ මුල් පැමිණීම දිහාම බලාගෙන Taman පොළවේ දේවල් දෙස බලන්නේ නැතුව ඒ සෙනග Tamanට බාර දුන්න අය කෙරෙහි තිබෙන වගකීම් ඉෂ්ට කරලා ඔවුන්ව දෙවියන් වහන්සේගේ සැලැස්මට පුහුණු කරලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පැමිණීම ඔවුන් බොහෝ ආසාවෙන් බලාගෙන හිටියා වගේ අපිටත් ඒ තැනට පැමිණෙන්න උදව් කරන්න. අන්න ඒක තමයි නියම වචනයේ මත ගොඩනැගෙන පර්වතයේ මත ගොඩනැගෙන නිවස කියලා කියන්නේ. ඒ මතු පැමිණෙන රාජ්‍ය ගැන නම් ඔබේ බලාපොරොත්තුව අපේක්ෂාව තියෙන්නේ. එහෙනම් පොළවෙන් පැමිණෙන කිසිම අපේක්ෂා බිඳ වැටීමකදී ඔබ කලකිරෙන්නේ නැහැ. ඒකට හේතුව ඔබේ අපේක්ෂාව තිබෙන්නේ මේ පොළවේ දෙයක් මත නෙමෙයි. ඔබේ අපේක්ෂාව කිසිවෙකුට හොලවන්න බැරි දෙවියන් වහන්සේගේ රාජ්‍ය මතයි තිබෙන්නේ. ඒ නිසා කිසි කෙනෙක් කියන කරන මිනිස්සු කියන දේවල් අනුව ඔබේ ජීවිතයේ ප්‍රීතිය සැනසීම වෙනස් කරගන්න දෙයක් නැහැ. එහෙම නැති වුණාම තමයි කුණාටු පැමිණෙද්දි ප්‍රශ්න පැමිණෙද්දි මිනිස්සු එක එක දේවල් කියද්දි අපි වැටිලා යන්නේ. හැබැයි අපේ අපේක්ෂාව තිබෙන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය මත නම් එදා ගෝලයෝ තමන්ගේ ජීවිත නැති වෙලා ගියත් තමන්ට වද දීලා මරලා දැම්මත් තමන්ව හිලෝකේවල් වල දාලා තිබුණත් ඔවුන් දැනගත්තා මේක తాවකාලික දෙයක්. මේකෙන් ආයි ගන්න දෙයක් නැහැ. මතු පැමිණෙන රාජ්‍යය තමයි අපේ සියලු බලාපොරොත්තු තබා තිබෙන්නේ කියලා ඔවුන් මුළු හදවතින් එම බලාපොරොත්තුවට තමන්ගේ ජීවිතය යොමු කරගත්තා. ඒ නිසා ඔවුන්ගේ ඇදහිල්ල කාටවත් සොලවන්න පුළුවන් වුණේ නැහැ. ඔවුන්ගේ ගමන, ඔවුන්ගේ සුභාරංචි සේවය කිසිම අධිරාජ්‍යයකට නතර කරන්න බැරි වුණේ ඇයි? ඔවුන් ඒ තරම් සැබෑ ඇදහිල්ල මත එල්බගෙන සිටියා. ඒ මතම ඔවුන් බලාගෙන සිටියා. කිසි කෙනෙක්ට ඔවුන් සතු දේවල්, ඔවුන්ගේ ජීවිත විනාශ කරා කියලා, ඔවුන්ගේ පවුල් විනාශ කරා කියලා, ඔවුන්ගේ ගෙවල් ගිනි තිබ්බා කියලා, ඔවුන්ගේ ශරීරවලට
මිනිසුන්ට හිංසා පීඩා කරා කියලා ඔවුන් තුල තිබුණු මතු පැමිණෙන රාජධානිය පිළිබඳව සැබෑ ඇදහිල්ලෙන් ඔවුන්ව වෙන් කළ හැකි කිසිම දෙයක් තිබුණේ නැහැ. ඉතින් කිසි කෙනෙක් ඒ තමන්ට කරපු පීඩාවන් නිසා දෙවියන් වහන්සේගේ ගමන වළක්ව ගත්තේ නැහැ. ජේසුස් වහන්සේ උගන්වපු විදිහටම ඔවුන් ගමන් කළා. මේ පොළවේ තම ජීවිත පමණක් විනාශ කරන්න පුළුවන් මිනිසයන්ට බය වෙන්න එපා කියලා ජේසුස් වහන්සේ කිව්වා. නමුත් දෙවිය ඔබගේ ආත්ම දරා සිටින දෙවියන් වහන්සේට බය වෙන්න. ඒ වගේම මතු පැමිණෙන රාජ්‍යයට සූදානම් වෙන්න කියලා දෙවියන් වහන්සේ කියපු විදිහට ඒ සියලු ගෝලයන් ඒ දේ අනුගමනය කරන්න පටන් ගත්තා. එම නිසා ඔවුන්ට හැකි වුණා ඒ සියලු දුෂ්කර පීඩා කාලයන් වලදී නොසෙල්වි දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරලා අද ඒ පීඩා විඳපු හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ඉතා ප්‍රීතියෙන් සදාකාලික ප්‍රීතියෙන් ජීවත් වෙනවා. අදට ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල ජීවත් වෙනවා. ඒ වගේම උන්වහන්සේ වෙනුවෙන් දිවි දුන්න සියලු දෙනා පැරණි ගිවිසුමේ ඉඳගෙන ඔවුන් වෙනුවෙන් ජීවිත දුන්න සියලු සුද්ධවරයන් ජේසුස් වහන්සේගේ නැවත නැගිටීමත් සමග ඔවුන් සුද්ධ නුවර වලට පැමුණා. Tamanගේ සොහොන් ගෙවල් වලින් නැවත උත්ථානය වෙලා සුද්ධ නුවරට ඇතුළු වුණා කියලා බයිබලයේ විස්තර කරනවා. ඔවුන් ඒ ජය ලැබුවා. ආයි සදාකාලිකව අවුරුදු ගණනාවක් ඒක විඳ ඉන්න දෙයක් නෑ. තම ජීවිත කාලය තුලදී පමණයි. ඒ ජීවිත කාලය තුල තම කැමැත්ත අතහැරලා කුරුසය දරාගෙන ආවනම් එතනින් එහාට ප්‍රතිඵල දෙන විදිහ දෙවියන් වහන්සේ හොඳින් දන්නවා. අපේ යටහත්කම කොහොමද අපි දෙවියන් වහන්සේ කියන දේ කරනවද කියන එක තමයි දෙවියන් වහන්සේ බලන්නේ. ඒ නිසා අපි අවංකව උන්වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙන්න අවශ්‍යයි. හැම කෙනෙක්ම තමන්ගේ ආසාව දෙවියන් වහන්සේගේ පාමුල පූජා කරමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නට සූදානම් වෙමින් උන්වහන්සේගේ රාජ්‍යය වෙනුවෙන් වෙන් වෙමින් සිටින්න. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. ජාවක් වෙන්නම් මගේ ජේසුනේ ඔබගේ පාමුලේ දෙවි පියාණනේ මගේ පියාණනේ පූජාවක් වෙන්නම්. ජාවක් වෙන්නම් මගේ ජේසුනේ ඔබගේ පාමුලේ පියාණනේ මගේ පියාණනේ පූජාවක් වෙන්නම්. මගේ සිත සනසන දෙවිදු ඔබයි මා අත්නාරින ජේසු ඔබයි. මගේ සිත සනසන දෙවිදු ඔබයි මා අත්නාරින ජේසු ඔබයි. පියාණනේ මගේ පියාණනේ පූජාවක් වෙන්නම්. පූජාවක් වෙන්නම් මගේ ජේසුනේ ඔබගේ පාමුලේ දෙවි පියාණනේ මගේ පියාණනේ පූජාවක් වෙන්නම්. දෙවි පියාණනේ මගේ පියාණනේ පූජාවක් වෙන්නම්. ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. අපි හැම කෙනෙක්ම අපේ ඇබ්බැහිකම් අපේ අනවශ්‍ය වැරදි පුරුදු
ඔබ වහන්සේගෙන් අපව මෙච්චර කාලයක් වෙන් කළ තිබුණු සියලුම දේවල්, සියලුම ඇබ්බැහිකම්, සියලු කාම මිත්‍යාචාරයේ සිතුවිලි, සියලුම සල්ලාල කමේ සිතුවිලි, සියලුම බේබදුකම් වල සිතුවිලි, සියලුම පාප වෛර සිතුවිලි, කෙනෙක් කෙනාව වටන්න කේලම් කියපු ඒ සියලු සිතුවිලි අනික් කෙනාව පහත් කරලා දකින්න අපි තුල ගොඩනැගිලා තිබුණු උඩඟුකමේ සිතුවිලි, අනිත් කෙනාට පීඩා කරන්න හැමුණුණු සියලු දුෂ්ට චේතනාවන් ඇතුළු අපි ඇබ්බැහි වෙලා ඉන්න, අපිව පාපයට යොමු කරවන දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන් අපව වෙන් කළා මේ පොළවට ඇද බැඳ තබා ගන්න අපේ සියලු ඇබ්බැහි පුරුදු වලින් දැන් අපි වෙන් වෙන පිණිස ඒ සියල්ල දෙවියන් වහන්සේගේ පාමුල ඔබ එකිනෙක කෙනා වැටෙන තැන දැන් සුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වනවා. ඒ තැන හදා ගන්න පිණිස ඒ වැටෙන පාපය, ඒ තම ජීවිතයේ තිබෙන පුරුද්ද, ඒ ආසාව දැන් ඔබ දෙවියන් වහන්සේගේ පාමුල පූජාවක් විදිහට අතහරින්න අවශ්‍යයි. ඒ පූජාව ඔබ සම්පූර්ණ ලෙස කළොත් තමයි සමගිකම ඔබට දෙවියන් වහන්සේත් එක්ක ලැබෙන්නේ. ඒ පූජාව ඔබ හරියට සම්පූර්ණව පිහිටුවන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේ ඒ තම ආසාවන්, තම මෙච්චර කල් ඇබ්බැහි වුණ දේවල්, විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ අය ඒ දේවල් දෙවියන් වහන්සේ ඉදිරියේ අතහරලා විවිධ වැරදි සම්බන්ධතාවලට යොමු වෙලා ඉන්න අය ඒ සම්බන්ධතා අතහැරලා ඒ අතීත මතකයන් පවා ඉවත් කරලා දමලා දෙවියන් වහන්සේ පෙන්වන ධර්මිෂ්ඨකම තුළට පැමිණෙන්න අවශ්‍යයි. මෙච්චර කාලයක් පොළවේ ධනය සම්පත පස්සේ ගිහිල්ලා පොළවේ තමන් ආස කරපු එක එක දේවල් ලබා ගන්න කටයුතු කරමින් හිටපු හැම කෙනෙක්ම දැන් ඔබ ඒ දේවල් අතහැරලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සූදානම් වෙන තැනට ඔබගේ හිත යොමු කරගන්න අවශ්‍යයි. ශුද්ධ පූජාවක් බවට පත් වෙන්න. ඔබ ආසම කරන දේවල් තමයි. ඔබ මෙච්චර කාලයක් සතුටු වුණ දේවල් තමයි. ඔබ මෙච්චර කාලයක් වටිනවා කියලා ළඟ තියාගෙන හිටපු දේවල්. දැන් ඒවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා පූජා කරලා දෙවියන් වහන්සේ දෙන උන්වහන්සේගේ ආශිර්වාද අත් කරගන්න පිණිස උන්වහන්සේගේ අතට බාර වෙන්න. දැන් අපිට වැරදිලා තිබෙනවා. සමහර විට අනිත් මිනිස්සු කරපු අසාධාරණ කම් නිසා අද අපිට වැරදිලා තිබෙනවා. අපේ ජීවිතයේ අතීතයේ සිදු වුණ වැරදීම් නිසා අපිට වැරදිලා තිබෙනවා. ඉතින් මේ වැරදීම් නිසා සමහර දුෂ්කරතාවයන් තුලින් අපිට යන්න සිද්ධ වෙනවා. නමුත් ඔබ ඒ සියලුම දේවල් දැන් දෙවියන් වහන්සේගේ පාමුල තබන්න. ඔබට ප්‍රතිඵල දිය යුතු ආකාරය දෙවියන් වහන්සේ තීරණය කරයි. ඒක කොයි වෙලාවෙද දෙන්නේ? යේසුස් වහන්සේ කියපු විදිහට මතු පැමිණෙන රාජධානිය තුල උන්වහන්සේ ඔබේ සියලු කඳුළු පිස දමන්න උන්වහන්සේ තීරණය කළා තිබෙනවා. ඉතින් පොළවේ යම් අපේක්ෂා කරපු දේවල්, ඔවුන් ආස කරපු දේවල් නොලැබුණු නිසා බොහෝ අය විවිධ පාපයන් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඔබට කියන්න සාධාරණ හේතුවක් තිබෙනවා වෙන්න පුළුවන්. මට මේ අසාධාරණේ වුණ නිසා, මට මෙන්න මේ වේදනාව තිබෙන නිසා, මං බලාපොරොත්තු වුණ දේ නොලැබුණ නිසා, මේ අය මට පීඩා කළ නිසා අද මම මේ පාපයට, ඇබ්බැහිකමට, වැරදි පුරුද්දට, වැරදි සම්බන්ධතාවයට වැටිලා ඉන්නවා කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. මං කෝප ගත්තේ මෙයා කරපු වැරද්ද නිසා කියලා කියන්න පුළුවන්. මට අහිමි වෙච්ච දේවල් නිසා, මගේ දේ උදුරගත්ත නිසා කියලා යම් කෙනෙක් තමන්ගේ පාපය සාධාරණීකරණය කරන්න පුළුවන්. වැරදි සම්බන්ධතාවල ඉන්න අය කියන්න පුළුවන් මගේ ස්වාමි පුරුෂයා බිරිඳ මගේ ගැන බලපු නැති නිසා තමයි මේ තත්ත්වයට වැටිලා ඉන්නේ කියලා අපේ සමහර දරුවෝ කියන්න පුළුවන්. මිනිස්සු කියන්න පුළුවන් අතීතේ දෙමව්පියන් අපි ගැන බලපු නැති නිසා තමයි මේ තත්ත්වයට අද අපිට පත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා සමහර සාධාරණ හේතු ඔබ කියනවා වෙන්න පුළුවන්. නමුත් ඒ සියලු හේතු දැන් දෙවියන් වහන්සේට බාර කරලා දෙවියන් වහන්සේ කියන දේ කරන්නට ඔබේ හිත යොමු කරගන්න. ඒ වෙච්ච අසාධාරණ දෙවියන් වහන්සේ හදලා දෙයි. මතු පැමිණෙන රාජ්‍යයේදී ඔබට ඒ සියලු දේ දෙවියන් වහන්සේ නිවැරදි කරලා දෙයි. දැන් ඔබ හිතමින් ඉන්න ඕනේ නැහැ. ඇයි මේ පොළවේදිත් දෙන්නේ නැද්ද? පොළවේදිත් අපිට ආස කරන දේවල් දෙන්නේ නැද්ද කියලා එක එක දේවල් ඒවා තර්ක කර ඉන්න අවශ්‍ය නැහැ. දැන් ඒක දෙවියන් වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා. පොරොන්දු දේශයක්. ඒ පොරොන්දු දේශයේ සියලු ශාස්ත්‍රීකකම්, සියලු ආශිර්වාද තිබෙන බවට උන්වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා. ඒ අපිට නොසැලෙන බලාපොරොත්තුවක්, තහවුරු කිරීමක් ලබා දීලා තිබෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ තුලින් අපිව එම රාජ්‍යයට මුද්‍රා කරලා තිබෙනවා. අපිව ඒ රාජ්‍යයේ සියලු උරුමයන් වෙතට අපිව වෙන් කරලා ඉවරයි කියලා උන්වහන්සේ අපිට කියනවා.
සුද්ධාත්මයන් වහන්සේ තමයි එම රාජ්‍ය වෙනුවෙන් අපිට ලබා දීලා තිබෙන අධිකාරම. ඒ ඇවිල්ලා අපිට එම රාජ්‍ය අනිවාර්යෙන්ම දෙවියන් වහන්සේ ලබා දෙන්න බවට ඒ එක වෙච්ච පොරොන්දුවේ අධිකාරම අපිට ලැබිලා තිබෙනවා. ඒ වගේම අපි දෙවියන් වහන්සේ කියන මාර්ගය යද්දී ඒ රාජ්‍යයට ඇතුල් වෙන්න අපිට අනිවාර්යෙන් හැකියාව තිබෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔබ හැම කෙනෙක්ටම ඒක කළ හැකිව තිබෙනවා. ඒ රාජ්‍යයේ දුක නැහැ, වේදනාව නැහැ, කඳුල, අමාරුකම්, හිඟකම්, අධික සූර්ය තාපය, අධික වෙහෙස, බර වැඩ, අමාරුකම්, හිඟකම්, කුසගින්න, ඒ අපහාස, නින්දාව මේ මොනවත් එම රාජ්‍ය තුල නැහැ. එම රාජ්‍ය දෙවියන් වහන්සේගේ ආශිර්වාද වලින් පරිපූර්ණයි. දැන් අන්න ඒ රාජ්‍ය වෙතට ඔබේ හිත යොමු කරගන්න. දැන් ඔබට වෙච්ච අසාධාරණකම් ගැන හිත හිතින් ඉන්නවා. ජේසුස් වහන්සේ Tamanට වෙච්ච අසාධාරණකම් ගැන හිත හිතින් නැතුව ඒ අසාධාරණ කරපු අයට සමාව දීලා මතු පැමිණෙන රාජ්‍යයේ Tamanට දෙවියන් වහන්සේ ප්‍රතිඵල දෙන්න ඇත කියන අධික විශ්වාසයෙන් උන්වහන්සේ දෙවියන් වහන්සේගේ අතට බාර වුණා. දැන් ඔබ අන්නේ තැනට පැමිණෙන්නට අවශ්‍යයි. ඔබේ ආසාව දැන් දෙවියන් වහන්සේ දිහා අතහරින්න. ඔබගේ එකම මේ පොළවෙන් ඔබ බලාපොරොත්තු වෙන දේ, ඔබගේ පොළවෙන් අපේක්ෂා කරන සැනසීම ලබා ගන්න ඔබ තියන් ඉන්න වැරදි පාපය දැන් අතහරින්න. ඒක මුළුමනින් දෙවියන් වහන්සේට පූජාවක් විදිහට අතහැරියොත් පමණයි දෙවියන් වහන්සේත් එක්ක සැබෑ සමගිකම ඔබට ගොඩ නැගෙන්නේ. එහෙම නැතුව දැන් දෙවියන් වහන්සේ ඔබට මේ දේවල් ඉගැන්වුවට පස්සේ ඔබ තවදුරටත් නිකන් සමා වෙන්න කිය සුපුරුදු ජීවිතය තුලම ගමන් කරමින් ඔබ නිකන් බොරුවට සමගිකම වෙනත් ක්‍රමවලින් ඇති වෙයි කියලා අපේක්ෂා කරගෙන හිටියට වැඩක් නැහැ. දැන් ජේසුස් වහන්සේ උගන්වපු නිවැරදි මාර්ගය තුල උන්වහන්සේ තම ක්‍රියාවෙන් කරලා පෙන්නපු එම නිවැරදි මාර්ගය තුලට ඇතුල් වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේ තම ආශාව, තමන්ගේ පාපය පූජා කරන්න. තමන් ආස කරපු පාපයක් නැති වෙන්නේ තමන් මේ පාපයට වැටුනේ තමන්ව පිනවන්න පුළුවන් නිසා. ඒක තමන් ආස කරපු නිසා. දැන් මේ පාපය දෙවියන් වහන්සේ ඉදිරියේ පූජාවක් බවට පත් කරන්න. විවාහයට ප්‍රථමයෙන් වැරදි සම්බන්ධතාවල හිටපු අය එම තම ආසාව නිසා ඒ කරන්න ගියපු සියලු පාප ක්‍රියාවන් දෙවියන් වහන්සේ ඉදිරියේ පූජාවක් කරන්න. විවිධ ඇබ්බැහිකම් වලට, විවිධ දේවල් වලට අන්තර්ජාලයේ සහ විවිධ වැරදි විදිහට දේවල් බලමින් තමන්ගේ මාංශය පිනවන්න ගියපු අය, ඒ කාම මිත්‍යාචාරී සිතුවිලි වලට ඉඩ දීලා හිටපු අය දැන් ඒව ඔක්කොම දෙවියන් වහන්සේ ඉදිරියේ පූජා කරන්න, තමන්ගේ ශරීරය පිනවන්න විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරලා ඒකෙන් තමයි තමන්ට සැනසීම ලැබෙන්නේ කියලා හිතන් හිටපු අය දැන් ඒ ඔක්කොම දෙවියන් වහන්සේ ඉදිරියේ පූජාවක් කරලා ඒ තමන් ආසම කරන දේ අතහරින්න, තමන් ආසම කරන දේ අතහැරලා දෙවියන් වහන්සේ කියන ධර්මිෂ්ඨ මාර්ගයට උන්වහන්සේ සුදුසු වෙලාවේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨ රාජ්‍යය තුළ ඒ සූදානම් කරලා තියෙන සියලු උරුමය ලබා දෙන බවට විශ්වාසයෙන් මේක අතහැරීම තමයි සැබෑ පූජාවක් වීමක් කියලා කියන්නේ. දැන් ඒ දේ ඔබ අවංකව කරන්න අවශ්‍යයි. ඒ තුලින් තමයි ඔබට සමාව පැමිණෙන්නේ. මෙතෙන් පටන් දෙවියන් වහන්සේ ඔබට ප්‍රතිඵල දෙන්නේ ඒ කියන දේ හරියට කළාට පසුව පමණයි. ඒ ඇරෙන්න වෙන උන්වහන්සේගෙන් ප්‍රතිඵල ලබා ගන්න වෙන ක්‍රමයක් නැහැ. ඔබ නිකම් බොරුවට සමා වෙන්න කිව්වට පසුතැවීමේ ගීතිකාවක් කිව්වට හරියන්නේ නැහැ. ඔබ නිකම් දන ගහගෙන යාඥා කර කර හිටියට හරියන්නේ නැහැ. ඒ ඇබ්බැහිකම ඔබ දැන් කඩාගෙන ඒකෙන් මුළුමනින් වෙන් වෙලා දෙවියන් වහන්සේට පමණක් වෙන් වුණ සුද්ධ පිරිසක් බවට පත් වෙන්න අවශ්‍යයි. මේ කියන දේ දැන් ඔබ හැම කෙනෙක්ම කරන්න. ඒ තුලින් දෙවියන් වහන්සේත් එක්ක නිවැරදි සමගිකම ගොඩනැගෙනවා. වැරදියට සමගිකම ගොඩනගා ගන්න ගිහිල්ලා බොරු දේවල් කළා කපටි ක්‍රමයකින් දෙවියන් වහන්සේගේ අභිමුඛයට ලං වෙන්න ඔබ ගියොත් එවිට ඔබ පහර ලබනවා. එම මාර්ගයේ වළක්වන පිණිස බල සම්පන්න කෙරුබුන් දෙන්නෙක් තබලා කඩු ඇතුව ඔවුන් සිටිනවා. ඒ වගේම හැම පැත්තටම ගිනි විහිදෙන කඩුවකින් ජීවන වෘක්ෂයට යන මාර්ගය, එම අභිමුඛයට යන ස්ථානයේ මාර්ගය වසා තිබෙනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. දැන් ඒක පවිත්‍ර වීමකින් තොරව සැබෑ සමගිකමකින් පූජාවකින් තොරව එතෙන්ට අත ගහන්න ගියොත් එදා උත්තම පූජකයන් පවා එම සුද්ධ අභිමුඛයේ ඉදිරියේ මැරිලා ඇදගෙන වැටුණා. ඔවුන් සමහර කපටි දේවල් හිතේ තියාගෙන සැබෑ සමගිකම හරියටම ගොඩනගා ගන්න නැතුව දෙවියන් වහන්සේ වෙතට ගියපු බැවින් ඔවුන්ට පහර ලැබුණා. දැන් ඔබ එසේ නොවන පිණිස අවංකව දෙවියන් වහන්සේට කතා කරන්න. අවංකව කතා කරන්න. අවංකව කතා කරලා ඇත්ත తත්වයේ දෙවියන් වහන්සේට කියලා ඒ
අභිමුඛයට යන පිණිස අවංකවම පසුතැවිලි වෙලා ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යය කෙරෙහි ඇදහිල්ලට පැමිණෙන්න. හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. මාගේ සිත සනසන දෙවිදු ඔබයි, මට මඟ පෙන්වන ජේසු ඔබයි, මා දිවි රකිනා සමිදු ඔබයි, මට මඟ පෙන්වන ජේසු ඔබයි. දෙවි පියාණනේ, මගේ පියාණනේ, පූජාවක් වෙන්නම් මගේ ජේසුනේ ඔබගේ පාමුලේ. දෙවි පියාණනේ, මගේ පියාණනේ, පූජාවක් වෙන්නම්. දෙවි පියාණනේ, මගේ පියාණනේ, පූජාවක් වෙන්නම්. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර. ඔබට ස්තුති ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. අපේ සියලු මේ පොළවෙන් අපි ලබා ගන්න අපේක්ෂා කරපු తాවකාලික ආසාවන් සියල්ල දැන් ඔබගේ පාමුල තබනවා දෙවියන් වහන්සේ. පොළවෙන් අසාධාරණ සිදු වුණ නමුත් අපි ඒවා අමතක කරලා දැන් ඔබ වහන්සේ මතු පැමිණෙන රාජ්‍යයේ ඔබ වහන්සේම ප්‍රතිඵල ලබා දෙන බව අදහලා ඒ වෙනුවෙන් අපේ ජීවිත වෙන් කරගන්නවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ සැබෑ සමගිකම ඒ තුලින් අපි සියලු දෙනාටම ලබා දෙන්න කියලා අපි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. හැම කෙනෙක්ම අවංක සිතින් මේ දේ කරන්න අවශ්‍යයි. අවංක සිතින් සුද්ධාත්මයන් වහන්සේට මේ වෙලාවේ බාර වෙමින් සුද්ධාත්මයන් වහන්සේගේ ගින්නෙන් එම සියලු මානසික ආශාවන් දවා දමමින් දෙවියන් වහන්සේට සුද්ධ යාගයක් විදිහට උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් කරගන්න සුදුසු තත්ත්වයට ඔබේ මාංශ ඔබේ ජීවිත ආත්ම හැඩගස්වා ගන්න අවශ්‍යයි. හැම කෙනෙක්ම සුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරමින් අන්‍ය භාෂා ලබපු අය අන්‍ය භාෂාවලින් කතා කරමින් සුද්ධාත්මයන් වහන්සේගේ බලය තුලට ඇතුල් වෙමින් තම මානසික දේ මෙච්චර කාලයක් අල්ලගෙන මට ප්‍රීතිය ගෙන දෙයි කියලා හිතාගෙන හිටපු දේ සුද්ධාත්ම ගින්නෙන් දවලා දෙවියන් වහන්සේට සුද්ධ වූ පූජාවක් විදිහට ඔප්පු කරමින් සිටින්න මුළු හදවතින් මේ දේ දෙවියන් වහන්සේට කැප කරලා මං තවත් මේකට වැටෙන්නේ නැහැ මට ඵලය දෙන්න මේන් වෙන් වෙන්න කියලා මේ ඵලය දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන සැබෑ පසුතැවීමෙන් යුක්තව සැබෑ හැරීමකින් යුක්තව දෙවියන් වහන්සේත් එක්ක සැබෑ සමගිකමට ඇතුල් වෙන්න. ඉබල බල 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 මනකල හතලෙ හිබෙලෙ මෙනි කෙලෙ හිකිතලෙ යලහතල හබල මකල හතලෙ හිමෙනි බල 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 මනල හල හතලෙ මෙනි කෙලෙ තෙලෙ මෙලි කෙලි කටි කලි අබල බල ඉබල බල 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 මනකල තල මකල හතල හමල හතලෙ හිබෙලෙ මෙනි මෙලෙ 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 කෙලෙ කෙතලෙ මෙලි කලි කටි කලි කබල බල 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 මනකල තල මනහල හතල හබල හතලෙ හිමෙනි කෙලි කලි හතල හබල මනකල හතල හයි කෙනෙක් කෙනාට පැරණි පුරුදු ජීවිතෙන් වෙන වෙනට බාධා කරන සියලුම අන්ධකාර අසුද්ධ බල ජේසුස් වහන්සේගේ ලේවල බලෙන් කඩා පහකට ඉවත් කොට දෙවියන් වහන්සේගේ අතට දැන් සියලු දෙනා බාර කරනවා. ඔබ වහන්සේගේ අතට බාර කරනවා අපේ සියලු ඇබ්බැහිකම් කඩාගෙන ඔබ වහන්සේ කියන ලෙස වෙනස් වෙන්නට උදව් කරන්න බල 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 මන බල බල මන බල මන අලි අකි අලි හතල බල 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 මන කල හතල හිමෙනි බෙල බෙල මෙනි කෙල හිදල යල අල හතල මල හතල හිබෙල මෙනි කෙල හිකිතල යල හතල මාල තෙල ඉබල බල මන කල හතල හිබෙල මෙනි කෙල හිකිතල इलियाले काहेले हेतले हेबेले मेने केले हे केतले आली काहेला तेला हवाला तला मकला तेले मेने केले आला तेले इबला तेले हेबेले बेले 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 ए हाली हातले आबला मकला හැම කෙනෙක්ම අවංක සිතින් එම පූජාව තුළට ඇතුල් වෙන්න ඔබ කරන පූජාවන් සියල්ලට වඩා වටින්නේ ඔබේ ජීවිතය දෙවියන් වහන්සේගේ අතට පූජා කිරීමයි. ඔබගේ ජීවිතය පාපයෙන් වෙන් කරගෙන දෙවියන් වහන්සේ කියන මාර්ගයට හරව ගන්න එක තමයි උන්වහන්සේ ඉදිරියේ උතුම්ම පූජාව. තම මාංශය දවන පූජාවක් විදිහට
තමන්ගේ මානසික ආශාව දවන පූජාවක් විදියට දෙවියන් වහන්සේට නුඹලා පූජා කරපල්ලා. එය නුඹලාගේ ආත්මික සේවය වේ. එබැවින් ඒ දේ අතහැරලා උන්වහන්සේගේ අතට බාර වුණොත් තමයි සැබෑ වෙනසක් වෙන්නේ. සැබෑ සමගිකම ඔබ තුළට ගොඩනැගෙන්නේ. එසේ අවංකව පසුතැවෙන සියලු දෙනාට දැන් උන්වහන්සේගේ සමගිකම උන්වහන්සේ ලබා දෙමින් සිටිනවා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. පූජාවක් වෙන්නම් මගේ ජේසුනේ ඔබගේ පාමුලේ. දෙවි පියාණනේ මගේ පියාණනේ පූජාවක් වෙන්නම්. දෙවි පියාණනේ මගේ පියාණනේ පූජාවක් වෙන්නම්. පූජාවක් වෙන්නම්. පූජාවක් වෙන්නම්. හලෙලූයා. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. මේ ඇසූ වචනය අපිට දෙවියන් වහන්සේ අද කියලා දුන්න සියලු දේ ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. මේ ඇසූ පරිදි මේ සියලු දෙනාට තම වරදින් තමන්ගේ මානසික ඇබ්බැහිකමෙන් වෙන් වී ඔබ වහන්සේගේ සදාකාලික ධර්මිෂ්ඨ රාජ්‍ය උදෙසා වෙන් වී ඒ බලාපොරොත්තුව මත පමණක් ගොඩනැගෙන්නට ඔබ වහන්සේ උදව් කරන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්. ආමේන්.